අයිබෝවන් සුබෝදෑසනක් ඔබට ජයග්‍රාහී සුබ නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සූදානම් අද සියලු තොරතුරු වාර්තා කරන්න ඔබට කියන්න පත්තරවල තියෙන දේවල් සහ එතනින් එහාට ගිය සියලුම දේවල් ඔබට කියන්න අපි ලෑස්ති. ඉතින් අලුත් අවුරුද්දේ පළවෙනි ඉරිදාවේ වැඩ කටයුතු තමයි මේ ආකාරයෙන් අපි පටන් ගන්නෙ. අභියෝගාත්මක අවුරුද්දක්. ඔබ දන්නවා කාරණේ මොකක්ද කියලා. අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියට තේරුම් අරගෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරලා අපි කටයුතු කළොත් ප්‍රශ්නයක් නැතුව අපේ ඉදිරි වැඩ කටයුතු මේ අවුරුද්දේ ආරමුණු ඉලක්කවලට යන්න හැකියාව ලැබේ. මුලින්ම බලමු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවන් වලට අනුව අපේ රටේ මොන ආකාරයෙන්ද ආසාත්‍යයන් වාර්තා වෙන්නේ කියලා. ඒ අනුව ඔවුන් නිකුත් කරනවා නවතම වාර්තාව අලුයම 1.1ට තමයි මේ වාර්තාව නිකුත් කරන්නේ. 44371ක් මේ වෙද්දී අපේ රටේ ආසාත්‍යයන් වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රතිකාර ලැබමින් පවතින්නේ 7443ක් පමණයි. 7443ක් ප්‍රතිකාර ලැබනවා. ඊයේ දවසේ 515ක් නව ආසාත්‍යයන් විදිහට වාර්තා වෙනවා. වගේම වෛද්‍ය අධීක්ෂණයේ මත ඉන්නවා 586ක් කියලා කියනවා. මේ අතරේ 36717ක් පූර්ණ සුවය ලැබෙනවා. මරණ 211ක් අපේ රටෙන් වාර්තා වෙනවා. මේ තමයි රටේ තත්වය කොරෝනා වසංගතය පිළිබඳව කතා කරද්දී ඔබට තේරෙනවා අපි මොන විදිහේ පරිස්සමක් තියෙන්න ඕනිද සියලු දෙනා තුලම කියන කාරණය. නජිත් good morning. අයබෝන්. good morning සමීර සුබෝදෑසනක්. වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන weekend sunshine එකක් දවසේ ජාතික පුවත්පත් කියන තොරතුරු ඉක්මනින්ම අපි කියන්න සූදානම්. ඊට කලින් දැන් සමීර රටේ තත්ත්වය ගැන කෝ ලෝක තත්ත්වය ගත්තොත් එහෙම 8,49,278 දෙනෙකු කොරෝනා ආසාදිතයන් විදිහට වාර්තා වෙනවා. ඒ අතරින් 6,74,232 දෙනෙකු සුවය ලැබලා නිවෙස් වලට ගිහින් තිනවා. නැත්නම් සුවය ලැබන රෝහල් වලින් පිට වෙලා ගිහින් තිනවා. ඒ අතරේ 18,42,722 දෙනෙකුට ජීවිත අහිමි වෙලා තිනවා කොරෝනා වසංගතයේ හින්දා. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම 97%කට සුවය ලැබෙන අතරේදී 3%ක් පමණ මරණ වාර්තා වෙනවා මුළු මහත් ලෝකයෙන්. ඉතින් ලෝකේ තත්ත්වය තත්ත්වය වාර්තා කරන අතරේ ලංකාවේ අපේ තත්ත්වය පිළිබඳව අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම කියන කාරණාව පරිස්සමෙන් හැම මොහොතකම ගත කරන්න ඕනේ. තමුන් ගාව ඉන්නේ කොරෝනා ආසාදිතෙක් කියලා විශ්වාස කරලා හැසිරෙන්න කියලා තමයි අපි එදා ඉඳන්ම ඔබට කියන්නේ. ඉතින් ඒ දේවල් තවමත් ඒ විදිහටම කරන්න ඕනේ. ටිකක් අර අපි කියන්නේ බොරුලක් දෙනවා ලිහිලක් දෙනවා කියලා ඒ වගේ කරන්න යන උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මුළු රටටම කොරෝනා අවදානම පැතිර යන එක. ඉතින් ඒ හින්දා අර තියෙන විශ්වාසය ඒ විදිහට තියාගෙන අපි කටයුතු කරමු. හැබැයි ආරක්ෂාවට මුල් තැන තියලා. අපි සූදානම් ජාතික පුවත්පත් බලන්න. සමීර. ඔව් අපි රටට ආදරය කරන ඔබත් එක්ක තමයි අද පුවත්පත් මේ විදිහට බලන්න සූදානම් වෙන්නේ. ඉතින් එතෙන්දී රට ගැන කල්පනා කරද්දී ආර්ථිකය තමයි අංක 1. අපි කල්පනා කරනවා රුපියල පහුගිය මේ ගිය සති කිහිපය තුල දෙවන්ත කඩාවැටීමකට ලක් වුණා. ඉතින් අපි හිතුවා කොරෝනා වසංගතයත් එක්ක මේ ඇති වුණ තත්වයන් සමග තමයි රුපියල මේ ආකාරයෙන් කඩාවැටෙන්නේ කියලා. නමුත් ඊට එහා ගිය කාරණයක් අද දේශීය පුවත්පත වාර්තා කරනවා. අපි ඔබට කියන්නම් රුපියල කඩාවැටීම මහා පරිමාණ අතයට ගනුදෙනුවක් කියලායි මේ අද දේශීය මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. අනුව මහ බැංකුවෙන් රහස් පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා. සතියකට පෙර රුපියලයාගේ විශාල ලෙස කඩාවැටීමකට ලක් වුණා. ඉතින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන මූල්‍ය ආයතන එක දැවැන්ත ගනුදෙනුවක් මේ සඳහා හේතු වෙලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් තොරතුරු කියන්නේ. මෙයට දෙසතියකට පෙර ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 185ත් ඒ වගේම 187ත් අතර පාවමින් තිබුණා. නමුත් හදිස්සියේම අගය අඩාල වී රුපියල් අවප්‍රමාණය වී ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ ගියා. ඒ අනුව දින කිහිපයක් තුල ඩොලරයක වටිනාකම රුපියල් 194ක් වුණා. මෙරට ඩොලරයේ මේ ආකාරයෙන් ඩොලරයේ අධි ප්‍රමාණය වීමෙන් මෙරටට ආනයනය කරන ද්‍රව්‍ය මිල වගේම රටේ ණය ධාරිතාවත් ණයබරත් විශාල වශයෙන් ඉහළ යාමේ අනතුරක් මතු වුණා. මේන් සමස්ත මූල්‍ය ක්ෂේත්‍රය කැළඹුණා. ඉතින් ඒ අනුව මේ තත්ත්වය සමනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුව සතුව ඩොලර් මිලියන ගණනක් වැය කරමින්. ඒ අනුව මේ සියලු කාරණා එක්ක දේශීය කියනවා අද වාර්තා වන තොරතුරුත් සමගින් මෙය දේශීය විනිමය හා සම්බන්ධ දැවැන්ත ගනුදෙනුවක් කියලා එකී මූල්‍ය ආයතනයේ ප්‍රධානීන් පවා නොදැන මේ සිදු කරලා තියෙන්නේ. එහි කනිෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් කියලායි මූල්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් වග කියන්න ඕනි කියලායි දේශීය වාර්තා කරන්නේ. සතියක පමණ කාලයක් තුල විශාල විදේශ විනිමය තොගයක් පිටරට පොම්ප කරලා එමගින් දැවැන්ත ලාභයක් අපේක්ෂාවෙන් මේ ගනුදෙනුව සිදු කරලා තියෙනවා කියලා සඳහන්. විදේශ රටවල් වලට
මෙරටින් බාණ්ඩ අපනයනය කළ ප්‍රධාන පෙළේ අපනයනකරුවන්ගේ මුදල් එම මූල්‍ය ආයතනයේ විදේශ ගිණුම් වෙත ලැබුණු පසු ඒවා ශ්‍රී ලංකාවට නොගෙන්වා අදාළ ගනුදෙනුවට යෙදූ අවස්ථා ගැන පරීක්ෂණ අංශවලට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලා ප්‍රබල කාරණයක් මේ වාර්තා කරනවා. ඉතින් මේ ආකාරයෙන් යම් විදිහට මේ රුපියල අප්‍රමාණය කරන්න, මේ අගේ අඩු කරන්න මොනයම් හෝ සමාගමක් කටයුතු කරලා තියෙනවා නම් මේ සඳහා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. නැත්නම් මෙතනින් ආපහු රුපියල ශක්තිමත් කරන්න මහ බැංකුවේ තිබුණ මුදල් තමයි යොදවන්න වෙලා තියෙන්නේ. ඒ අනුව රටේ මුදල්, සාමාන්‍ය ජනතාවගේ මුදල් මේ විදිහට වියදම් වෙන්නේ. ඉතින් මේ තත්වය මං හිතන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ තොරතුරු සියල්ලක්ම සහතික කරගෙන මේ අදාළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවේවි. මේ අතරේ තමයි මව්බිම වාර්තා කරන්නේ 2021ට මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති හෙට එළි දකින්නවා කියලා. අද මව්බිම මේ සම්බන්ධයෙන් තොරතුරු මේ අරගෙන එනවා. මහ බැංකුව ඒ වෙනුවෙන් සූදානම් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම ජනවාරි 4 වෙනිදා, ඒ කියන්නේ හෙට සිද්ධ කරන්න නියමිතයි. දැනට පවතින COVID-19 තත්ත්වයේ හේතුවෙන් පෙරදැක්ම එළිදැක්වීම අන්තර්ජාලය ඔස්සේ කෙරෙන අතර මේ වීඩියෝ 2021 ජනවාරි 4 වෙනිදා, ඒ කියන්නේ හෙට පෙරවරු 11ට ශ්‍රී ලංකා මහ බැංකුව වෙබ් අඩවිය ඔස්සේ නැරඹන්න පුළුවන් කියලත් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරනවා. මේ සියලු වාර්තා එළියට එනකොට අර හොරුන්ට නැත්තම් අකටයුතුකම් කරලා තියෙන අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා පොදු ජනතාව විදිහට සියලු රටේ ජනතාව අනිවාර්යයෙන්ම කියනවා. ඉතින් ඒ අනුව අපි බලමු ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා. නජිත් සමීර අද දවසේ දිවයින පුවත්පතත් සමීර සඳහන් කරපු කාරණාව වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරි දැක්වීම හෙට කියලා. ශාම් නුවන් ගණේවත් අද දවසේ දිවයින පුවත්පතේ ප්‍රධාන පිටුවට මේ පුවත ලියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂය සහ ඉදිරි වර්ෂය සඳහා මුදල් හා මූල්‍යාංශ ප්‍රතිපත්ති පෙරදැක්ම එළි දක්වන්නට නියමිතයි. හෙට දවසේදී මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් මේ ප්‍රතිපත්ති පෙරදැක්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි කියලා වැඩිදුරටත් දෙවෙන වාර්තා කරන අතරේදී අද දවසේ වාර්තා කරනවා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තවත් කාරණාවක්. ඒ තමයි සිනමා ශාලා හිමියන්ට විශේෂයෙන්ම සහන ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. 1 year grace period to settle dues. විශේෂයෙන්ම දැන් සිනමා ශාලා හිමියන් විවිධ ණය ලබාගෙන තියෙනවා. මේ ණය ගෙවන්න සහන කාල සීමාවක් ලබා දෙන්නට නියමිතයි. power relief for cinema owners. විශේෂයෙන්ම විදුලි බල සහ බලශක්ති ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තාම විදුලිය සඳහා ඇතැම් වෙලාවට හිඟමුදල් ගෙවන්න තියෙනවා. මේ හින්දා සහන කාලයක් ලබා දෙන්නටත් කටයුතු සූදානම් කරලා තියෙන බව තමයි අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ඔය විදිහට සඳහන් කරන්නේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍යතුමන් ඩල සලහ පෙරුම් මහත්මයා වැඩිදුරටත් සඳහන් කරනවා මේ සහන කාලය ලබා දෙන්නට නියමිතයි කියලා. ඉතින් ඉදිරියේදී සම්බන්ධයෙන් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියන අතරේදී දැන් බොහෝ දෙනෙක් බලන් හිටියා සමීර අර ගුවන් තොටුපළ විවෘත වෙන්නේ කවදද කියලා. දැන් විශේෂයෙන්ම ප්‍රවර්ධන කාලයක් අපි කියන ප්‍රොමෝෂන් පීරියඩ් එකක් දැන් මේ වෙනකොට ක්‍රියාත්මකයි. ජනවාරි 19 වෙනිදා වෙනකන් විදේශ ගුවන් සේවාවලට විශේෂ සහන ලබා දීලා තියෙනවා. ගොඩ බැස්සුීමේ ගාස්තු වලින් නිදහස් කරලා තියෙනවා. නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කරලා තියෙනවා. ඔය අතරේ ජනවාරි 19 වෙනිදායින් පස්සේ කොහොමද දැන් සංචාරක කර්මාන්තයට අදාළව මේ ගුවන් යානා හැසිරෙන්නේ පිළිබඳව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අමාත්‍යතුමන් ප්‍රසන්න රණතුංග මහත්මයා කියන කාරණාවක් ආන්‍යා විපුලසේන මේ විදිහට ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියනවා. flights in pilot project end on January 19th. විශේෂම මේ නියම ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක වුණේ මේ සහන කාල සීමාව ජනවාරි 19 වෙනිදායින් අවසන් වෙනවා. government to open borders for commercial flights කියලා විශේෂම රජය දැන් වාණිජ්‍ය ගුවන් යානා සඳහා ගුවන් තොටුපළ විවෘත කරන්නට ඉදිරියේදී සූදානම්ව සිටින බව තමයි අද දවසේ මේ විදිහට ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමන් සඳහන් කරලා තියෙන්නේ. විශේෂම ජනවාරි 19 වෙනිදායින් පස්සේ වෙනත් ගුවන් යානා සඳහා ගුවන් තොටුපළ විවෘත වෙනවා. ඒ සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල මනාව සැලසුම් කළා තමයි මේ හැම දෙයක්ම ආරම්භ කරන්නට කටයුතු කළේ කියලා විශේෂයෙන් අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත තොරතුරු සඳහන් කරනවා. මේ අතර දැන් සංචාරකයන් එන්න පටන් අරගෙන තියෙනවා. අපි ගිය සතියේ මේ ගැන කතා කරා. යුක්‍රේන සංචාරකයන් ආවා. ඉතින් ඔවුන් ඇවිල්ලා ඊයේ දවසේදී සංචාරක කටයුතු ආරම්භ කළා. PCR පරීක්ෂණ කරලා හෙත් කරලා එනවා, මෙහෙදිත් කරලා එනවා. ඒ වගේම පොසිටිව් කිහිප දෙනෙක් හොයාගත්තා. ඔවුන්ව ප්‍රතිකාර ලැබීමේ මධ්‍යස්ථාන වෙත ඉතාමත් හොඳින් ප්‍රතිකාර ලැබීමේ කටයුතු වෙනුවෙන් ඒ කටයුතු සංවිධානය කරලා තිබුණා. ඉන් අනතුරුව ඉතුරු සංචාරකයන් ඊයේ දවසේ සංචාරක කටයුතු ආරම්භ කළා. ඒ වගේම ඊයේ තව සංචාරකයන් පිරිසක් එනවා. මේ විදිහට ඉදිරියට සංචාරකයන්
වැඩි වෙනවා ලංකාවට මේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ අතරේ අද දේශය කියනවා සංචාරකයන්ට පමණයි ස්ථාන 12ක් කියලා. ඒ අනුව මෙරටට ඇවිල්ලා ඉන්න විදේශ සංචාරකයන්ට සංචාරය සඳහා ස්ථාන 12කට විතරයි යන්න පුළුවන් කියලා සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය කියනවා. මේ සැලසුම් තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නියම ව්‍යාපෘතියක් විදිහටයි මේ ආකාරයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒ නිසා තමයි දැනට 12කට සීමා කරලා තියෙන්නේ. කෙසේ නමුත් ඉදිරියේදී ප්‍රසන්න රණතුංගේ ඇමතුමාත් කියනවා මේවා ටිකක් දියුණු කරලා සියලු රට මේ සංචාරක කර්මාන්තයේ ඉන්න සියලු දෙනා දැනුවත් කරලා අපි ලස්සනට මේ වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කරනවා කියලා. මේ අතරේ සංචාරකයන් ගෙන්වන්න ශ්‍රී ලංකන් නෙක්වේ කියලා අද සිළුමිණ වාර්තා කරනවා. තාරක වික්‍රමසේකර ලියන්නේ රුසියානු රටවල් වල සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියම ව්‍යාපෘතිය සාර්ථක වෙමින් පවතින බවත් ඒ අනුව ජර්මනිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් වලින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කරන්න සූදානම් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහත්තයා කියනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපි දන්නවා කොරෝනා වලට බය නැහැ. ඔවුන් තමයි මුලින්ම චීනයට ගිහිල්ලා වූහාන් වලට ගිහිල්ලා බය නැතුව අපේ හිටපු අර සිසුන් අරගෙන ඇවිල්ලා නේද? නජිත් මුළු රටම මේ පිළිබඳව කතා කළා. ඉතින් සංචාරක කර්මාන්තයටත් ඔවුන් කිසිම බයක් නැහැ. සංචාරක කර්මාන්තය නංවන්න මේ විදිහට මේ කොරෝනා මැද්දේ වුණත් ලෝක වසංගතයක් විදිහට තවදුරටත් පැතිරෙමින් තිබෙද්දී වුණත් අපේ රටේ ආර්ථිකය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ කටයුතු වෙනුවෙන් සූදානම් බව අද මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මෙහෙම අයත් තිද්දි සමහර තැන්වල ඉන්න පිරිස් පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සතුටුදායකව නෙමෙයි. මේ කාරණය අද අරුණ වාර්තා කරනවා. අර රුපියලේ මගඩිය වගේම තමයි PCR මගඩිය සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කරේ අද අරුණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. දිනකට පරීක්ෂණ 5000ක් කරන්න බලපෑම් කරලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම 2000 කට්ටල 4000ක් අරගෙන කියලා තියෙනවා කියලායි මේ විදිහට තිස්ස රවීන්ද්‍ර පෙරේරා ලියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය PCR ජාවාරමේ ටෙන්ඩර් මගඩිය ඇතුළු සියලුම රහස් මේ සැඟවුණු සියලුම දේවල් ඒ රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තියෙනවා කියලා මේ වෙද්දී අද වාර්තා කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු කියා සිටියේ දැන්ටමත් මේ සම්බන්ධයෙන් 40කගෙන් ප්‍රකාශ අරගෙන තියෙනවා කියලා. මේ පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මේ සියලු දෙනාම අයත් කියලායි අද අරුණ වාර්තා කරන්නේ. ඇත්තටම ලැජ්ජයි. මේ වෛද්‍යවරුන් ගැන නජිත් කතා කරන්න අපි මේ සමස්ත වෛද්‍යවරුන් ගැනම නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා මේ හැමෝම මේ කතාව තමන්ගේ ඇඟට දාගන්න එපා. අපි වෛද්‍යවරුන්ට දෙවිවරු කියලා කියන්නේ. හැබැයි ඉතින් මේ වගේ වෛද්‍යවරුත් ඉන්නවා කියන එක මතක තියාගන්න ඕනි. ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි තැනකින් කීයක් හරි හම්බ කරගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඉතින් එහෙම අය තමයි මෙතන ඉඳලා තියෙන්නේ කියලා තේරෙනවා. මේ අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතරේ සිළුමිණ අද ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරනවා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 40කට කොවිඩ් එන්නත ළඟදීම කියලා. ඒ අනුව ප්‍රමුඛතාව හඳුනාගෙන තියෙනවා. භක්ති ධර්ම ප්‍රෙමෙන්ඩිස් ලියන්නේ ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 40කට පමණ පිරිසකට අධීරයෙන් අධීර කොවිඩ් එන්නත ලබා දීම මේ වසරේදී ආරම්භ කිරීමට හැකි වෙන බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන බව අද මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරද්දී අපි සූදානම් හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා නජිත් ඒ පිළිබඳව දේශීය පුවත්පත තමයි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මෙහෙම කිව්වට එන්නත සම්බන්ධයෙන් කතා කරාට සමාවෙන්න මව්බිම් පුවත්පත් තමයි මේ ගැන අරගෙන එන්නේ. අපිට එන්නත් ගන්න ලොකු සටනක් දෙන්න වෙයි කියලා එතුමා කියලා තියෙනවා. මේ වසර මැද වෙද්දී ලෝකයේ තුල තවත් කොවිඩ් එන්නත් 4ක් හෝ 5ක් හඳුන්වා දෙනු ඇති බවත් එන්නතක් නිපදවන සමාගම් විසින් මේ එන්නත් වලින් 20%ක් නොමිලේ ලබා දීම නිසා ලෝකේ හැම රටක්ම මේ සඳහා සටන් කරනවා. මේක ගන්න කටයුතු කරනවා. ඉතින් මේකත් එක්ක අපිට එන්නත් ගන්න ලොකු සටනක් දෙන්න වෙයි කියලායි කියන්නේ. කෙසේ නමුත් අපි දන්නවා මේ සඳහා වෙනම නිලධාරියෙක් පත් කරා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්තයා පත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට සුබවාදීව මේ ගැන හිතන්න පුළුවන්කම ලැබෙයි. අපි ඒ ගැන ඉදිරියේදී ඔබට කියන්න සූදානම්. වෙලාව බලමු. විරාමයකට ගිහිල්ලා අපි තොරතුරු කතා කරමු තවදුරටත්. ඔබට එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද ඉරිදා දවස ටිකක් විවේකයෙන් නිදහසෙන් ගත කරන දවසේ අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා විශේෂයෙන්ම එතුමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට කටයුතු කළා. දැන් පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමන් එතුමන් සඳහන් කරපු කාරණාවක් සමීර විරාමයට යන්න කලින් කිව්වා. එතුමා කියපු තවත් කතාවක් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. එතුමන් කියනවා follow scientific methods not mites. ඩොක්ටර් ජාසිංහ මේ විශේෂයෙන්ම
විශේෂයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන්න මිත්‍යා මත අනුව කටයුතු කරන්න එපා කියන කාරණාව එතුමන් සඳහන් කළා. එතුමන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා විශේෂයෙන්ම COVID-19 මර්ධනය කිරීමේ කටයුත්තේදී. අපි දැක්ක එතුමන්ගේ දායකත්වයේ කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා පහුගිය කාලේ. ඉතින් ඒ දේවල් අගය කරන අතර එතුමන් කියන බොහෝ දේවලුත් අපි විශේෂයෙන්ම දැන් මේ ලබා දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න ඕනේ කියන කාරණා මතක් කරනවා. ඒ අතරේ Sunday Observer පුවත්පත අද දවසේදී කියන සමීර මේ COVID එන්නත පිළිබඳව තොරතුරු COVID එන්නත අපේ රටට එන කාල සීමාව පිළිබඳව ඉඟියක් ලබා දීලා තියෙනවා Sunday Observer පුවත්පත. දැන් මේ වසරේදී COVID එන්නත ලබා දෙන්න නියමිතයි අපේ රටේ ජනගහනයෙන් සමීර කියු විදිහටම මුලින්ම ලබා දෙන්නට නියමිතයි පිරිසකට. ඒ අතරේදී එන්නත එන දවස මේ විදිහට කියනවා Sunday Observer පුවත්පත COVID-19 pandemic vaccine due in Sri Lanka within 2 months. තව මාස දෙකකින් තමයි අපේ රටට මේ විදිහට එන්නත ලබා දෙන්න නියමිත නදීර ගුණතිලක මේ ප්‍රවෘත්තිය ලියන්නේ. Sri Lanka could obtain a vaccine or vaccines for COVID-19 between second week of February and last week of March. මේ පෙබරවාරි දෙවන සතියත් මාර්තු මාසයේ අවසන් සතියත් අතර කාල සීමාවෙදී අපේ රටට කොවිඩ් එන්නතක් හෝ එන්නත් ලබා දෙන්නට නියමිතයි කියලා අද Sunday Observer පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේදී දිවයින පුවත්පත කියන කාරණාවකට අවධානය යොමු කරන්න හිතුවා. ඒ තමයි දිවයින කියනවා කොරෝනා නිසා මිය යන පිරිස මෙන් 78 ගුණයක දරු උපත් මේ වසරේ සිද්ධ වෙලා තියෙනවා කියලා ඒමන්ති මාරඹේ ලියන පුවත. මෙතෙක් කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ලෝපුරා මියගොස් ඇති ප්‍රමාණය මෙන් 78 ගුණයකින් දරු උපත් සංඛ්‍යාවක් මේ වසර තුල මේ වසර කියන්නේ පහුගිය 2020 වසර තුල ගෝලීය වශයෙන් සිදුවීමට නියමිතව ඇති බව සමා වෙන්න ඕනේ. 2021 වසර මේ අවුරුද්ද ගැන කියන අපි හිතුවේ සමීර අර පහුගිය අවුරුද්දේ සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ 2021 අවුරුද්ද තුල මේ 78 ගුණයකින් මරණ සංඛ්‍යාව වගේ 78 ගුණයකින් දරු උපත් සිද්ධ වෙන්න නියමිතයි කියලා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල් UNICEF සංවිධානය මේ විදිහට සඳහන් කරනවා. මේ අනුව මේ වසර තුල ලෝපුරා නව දරු උපත් මිලියන 140ක් සිදුවීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 84ක් බව ළමා අරමුදල කියයි. 2021 ජනවාරි 1 වෙනිදා දිනය තුල ලෝපුරා දරු උපත් 3,71,504ක් සිදුවීමට නියමිතව තිබුණා. ඉන් 52%ක්ම සිදු වූයේ රටවල් 10ක බව ළමා අරමුදල වැඩිදුරටත් නිවේදනය කළා කියලා. අර සමහර වෙලාවට අපිට හිතෙනවා කොරෝනා වගේ වසංගත එන්නෙත් ජනගහනය පාලනය කරන්නද ස්වභාවික විපත් මේ හැම දෙයක් මෙන්නේ ජනගහනය පාලනය කරන්න කියලා බොහෝ දිනක් බොහෝ කාලෙකින් නම් කියන කතාවක්. හැබැයි ඉතින් 78 ගුණයකින් මේ මරණ සංඛ්‍යාවට වැඩිය 78 ගුණයකින් දරු උපත් මේ අවුරුද්දේ සිද්ධ වෙන්න නියමිතයි. ඉතින් වැඩිවන ජනගහනයට සම්පත් පරිභෝජනය කරන්න ගියාම බොහෝ වෙහෙසක් මහන්සියක් දරන්න වෙයි. මේ අවුරුද්දේ විතරක් නෙවෙයි ඉදිරි ගත වෙන කාල වකවානුව තුල ආයු අපේක්ෂාවත් වැඩි වෙලා තියෙනවා. අවුරුදු 84ක් වෙලා තියෙනවා. ඉතින් ලෝකයක් විදිහට ගත්තොත් ටිකක් ඛේදජනක තත්යකට තමයි ඉස්සරහටපත් වෙන්නේ. හැබැයි ඉතින් අර මිනිස්සුන්ගේ මනුස්සකම පාවිච්චි කරලා ඒ දේවල් ජය ගන්න අපිට හැකියාව තිබේ කියලා අපි විශ්වාස කරනවා. සමීර මරණ ප්‍රමාණයට වඩා 78 ගුණයකින් ඒ අනුව උපත් ප්‍රමාණය වැඩි වෙන්න නියමිතයි. ඉතින් මේකත් එක්ක අපි මේ ඉපදෙන මිනිස්සු ගැන කල්පනා කරලා නැත්නම් දැන් ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන කල්පනා කරලා මේ ලෝකයේ තියෙන සමහර න්‍යායන් ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවද මරණ මිනිස්සු ගැන කල්පනා කරනවද කතා කරනවද කියන එක අද මේ රටේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේක හැම වේදිකාවකම මේ දවස්වල කතා වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. දේශපාලනයේද ආගමික වශයෙන්ද සාමාන්‍ය ජනතාව විදිහට පොදු ප්‍රවාහන සේවාවලද මේ හැමතැනම කතා බහට ලක් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. කෙසේ නමුත් අද මව්බිම වාර්තා කරනවා කොරෝනා මරණ කමිටු වාර්තාව පවිත්‍ර අතට ජනපතිට අගමැතිට ඉදිරිපත් කිරීමෙන් පසු අවසන් තීරණයක් මේ සම්බන්ධයෙන් ගන්නවා කියලායි කියන්නේ. මේ පිළිබඳව අද අපි තොරතුරු බලද්දි මව්බිමට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් වාර්තා කරනවා. යනුව කොවිඩ් ආසාදනය වීම නිසා මේ යන පුද්ගලයන්ගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි වෙත එම කමිටුව දීලා තියෙනවා. මේ වාර්තාව සෞඛ්‍ය ඇමතිවරයා ගැඹුරින් අධ්‍යයනය කර අග්‍රාමාත්‍යතුමන්ට සහ ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියනවා කියලායි අද මව්බිම් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේකත් එක්ක අපි යනවා දේශීය පත්තරයට. මේ සම්බන්ධයෙන් සමහර අවස්ථාවල අපි දකිනවා අලි සබ්රි මහත්තයාට චෝදනා එල්ල වෙනවා සමහර තැන්වලදී. ඉතින් එතුමා උත්තරයක් දෙනවා. අද දේශීය කියනවා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උද්ඝෝෂණය අලි සබ්රි හෙලා දකි කියලායි
මේ විදිහට කියන්නේ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොරෝනා රෝගයෙන් මේ යන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ ආදාහනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ හෙලා දකින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්තයා කියලා තියෙනවා. ඉතින් එතුමා මේ සම්බන්ධයෙන් මේ බය නැතුව මේ ප්‍රකාශය කරනවා, හෙලා දැකීම සිද්ධ කරනවා. නමුත් විපක්ෂ මන්ත්‍රීවරුන් අපි දැක්කා මේවා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් යම් යම් සටන් පාට අරගෙන පාරට බැහැලා ජනතාවත් එක්ක මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. නමුත් ඒකද මේ වෙලාවේ වෙන්න ඕනි? එහෙම නැත්නම් දේශපාලන නායකයන් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ වගේම ආගමික නායකයන් අපි දැක්කේ නැහැ. ආගමික නායකයන් මේ සඳහා පෙරමුණ ගන්නවා. බෞද්ධ ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම කතෝලික සභාව නියෝජනය කරමින් මේ සඳහා අදහස් පළ කරනවා. මේක දැන් රට ගැන හිතලා මේ ඉපදිලා ඉන්න ඒ වගේම ඉපදෙන්න ඉන්න මිනිස්සු ජීවත් වෙන මිනිස්සු ගැන හිතලා තීරණයක් ගන්න ආගමික නායකයන් සියලු දෙනා ඒකරාශී වෙලා කටයුතු කරන්න ඕනි වෙලාවක් කියන කාරණය කෙසේ නමුත් අපි මේ දේ දැක්කේ නැහැ. සාර්ථකව සිද්ධ වෙනවා. ඒ අතරේ තමයි මේ නව කමිටු වාර්තාව ඇමතුමේට ලැබිලා තියෙනවා කියලා අද වාර්තා කරන්නේ පුවත්පත්. මේත් එක්කම ලංකා වෛද්‍ය සංගමය කියනවා ඊයේ ඔවුන් සඳහන් කරනවා කොරෝනා වෛරසය ආසාදනය වෙලා මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ මෙරට තුල භූමි දානය කිරීමෙන් ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නෙමෙයි. පටල ගන්න එපා. මේ දෙකක් ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය සංගමය තමයි මේ විදිහට කියලා තියෙන්නේ. භූමි දානය කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා ඔවුන් ඒ සඳහා යම් නිරීක්ෂණත් පාවිච්චි කරලා තියෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. මේකත් එක්ක ඊයේ දවසේදී මාධ්‍ය වාර්තා කරලා තිබුණා මේ තත්වය දැන් ඊළඟට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි දැක්කා ගෞරවනීය මහා සංඝරත්නය මේ එන්න තියෙන වාර්තාව සම්බන්ධයෙන් යම් අදහස් පළ කරමින් මේ වාර්තාවේ තියෙන හැම දෙයක්ම දැන් සමහර භික්ෂුන් වහන්සේලා දැනගෙනද මන් දන්නේ යම් යම් ප්‍රකාශ කරනවා. මේ සියල්ලක් එක්කම අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව ගන්නා තීරණය තීන්දුව මොකක්ද කියලා. කෙසේ නමුත් රජයේ විදිහට අපි දැක්ක බන්දුල ගුණවර්ධන ඇමතුමා ඒ වගේම තවත් බොහෝ මැති ඇමතිවරුන් සඳහන් කරනවා මෙය දේශපාලන ක්‍රියාවලියක් නෙමෙයි සෞඛ්‍ය ක්‍රියාවලියක්. සෞඛ්‍ය නිර්දේශ අනුව තමයි විශේෂඥ මණ්ඩලයේ තීරණ අනුව තමයි මේ තීරණය ගන්න කියලා. ඒ අනුව මේ ඉදිරියට බාරයි. අපි බලමු මොන ආකාරයෙන්ද මේ තීරණය ඉදිරියේදී ගන්න කියලා. මේ අතරේ අද වාර්තා කරනවා දේශයට ගියාම අපි සූදානම් ඔබට කියන්න මේ සියල්ලක් එක්කම පක්ෂ විපක්ෂ මත ගැඩුම් භූමි දාන ආදාහන කමිටුව අතරමං කියලයි මේ විදිහට කියන්නේ. මේ පක්ෂ විපක්ෂ අදහස් හින්දා මේ කමිටුව අතරමං වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා. කොරෝනාවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමි දානය කරනවාද ආදාහනය කරනවාද යන්න ගැන අවසන් තීන්දුව ගන්න පත් කළ වෛරස් විශේෂඥයන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ හටගත් මතගැටුමක් නිසා එහි අවසන් තීන්දුව ප්‍රමාද වෙනවා කියලා දේශය කියනවා. අර පැත්තෙන් කියනවා ඒ කමිටු වාර්තාව බාර දීලා තියෙනවා කියලා. දැන් අපි මොකද්ද විශ්වාස කරන්නේ? කෙසේ නමුත් මේ ඉදිරි සතියේදී මේ ගැන හරියටම හෝඩුවාවක් ලබා දෙන්න හැකියාව ලැබෙයි. මේ සම්බන්ධයෙන් තොරතුරු කියන්න අපිට අවකාශය අවස්ථාව ලැබෙයි කියන කාරණය මතක් කරන්න ඕනි. මේ අතරේ දේශය කියනවා නැගෙනහිර සුපර් මුස්ලිම් අමුතු සංවිධානයක් සම්බන්ධයෙන් හද වාර්තා කරලා තියෙනවා. ආරක්ෂක වාර්තාකරු තමයි කියන්නේ නැගෙනහිර පළාතෙන් අලුතෙන් බිහිව ඇති සුපර් මුස්ලිම් නම් සංවිධානයක් ගැන පොලිස් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ අනුව තොරතුරු කියනවා කවුද මේ සුපර් මුස්ලිම් කියලා කියන්නේ? මේ සංවිධානය මුස්ලිම් වරුන්ට අමුතු දහමක් දේශනා කරන තැනැත්තන් කිහිප දෙනෙකුගෙන් සමන්විත බව දැනගන්නට ලැබෙනවා. කොළඹ ප්‍රදේශයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු එහි නායකයා විදියට හඳුනාගෙන තියෙනවා කියලාත් කියනවා. සුපර් මුස්ලිම් නම් මෙම සංවිධානය නැගෙනහිර කල්මුණේ ආශ්‍රිත ප්‍රදේශවල යම් මට්ටමකින් ක්‍රියාත්මකයි. ඔවුන් දේශනා කරන ධර්මය අනුව දරුවන් පාසල් නොයා යුතු බවත් ලෙඩ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට වෙනත් විකල්ප අනුගමනය කරන ලෙසත් පවසන බව සඳහන් කියලායි මේ විදිහට කියන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ කාරණා දෙකෙන්ම කොහොමද මේගොල්ලන්ගේ සුපර් වැඩ කියලා. සුපර් ශ්‍රී ලංකන් නම් තව කමන්නේ. සියලු දෙනා සමස්තයක් විදිහට ලාංකිකයන් විදිහට එකතු වෙලා සුපර් ලාංකිකයන් විදිහට එකතු වෙනවා නම් කමන්නේ. මේ ජාතීන් විදිහට ආගම් විදිහට මෙහෙම සුපර් වෙන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මේක තේරුම් අරගෙන කටයුතු කරයි. ඉතින් මේ සමගින් අපි දන්නවා පහුගිය අවුරුද්දේ අපිට අන්තවාදීන් සම්බන්ධයෙන් දැඩිව කතා බහ කරන්න සිද්ධ වුණා. මේවට ගන්න ක්‍රියාමාර්ග මොනවද? රජයක් විදිහට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා මුළු රටම බලාගෙන ඉන්නවා. අද වාර්තා කරනවා දිවයින අජිත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියෙන්. අද දවසේ සමීර දිවයින පුවත්පත වාර්තා කරනවා මේ රට අන්තවාදී සංවිධාන මර්ධනයට රුසියාව සහාය දෙන්න සූදානම් කියලා. දිවයින ප්‍රධාන සිරස්තලයේ කීර්ති වර්ණකුළු සූරිය ඒ විදිහට ලියන්නේ ශ්‍රී ලංකාවේ අන්තවාදීන් මර්ධනය කිරීම සඳහා සහාය දැක්වීමට රුසියානු රජය ඉදිරිපත්
වී ඇත. මේ අනුමානුෂ්‍ය ආධාර මුවාවෙන් මෙරට අන්තවාදීන්ට අරමුදල් සපයන විදේශ සංවිධාන 20ක් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරි මටේර්මීට් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ඇමති රියාඩ් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා වෙත මේ බව දැනුම් දී තිබෙනවා. අන්තවාදීන් 1000ක් මෙරට රහස්‍යගතව ක්‍රියාත්මකයි. අරමුදල් සපයන විදේශ සංවිධාන 20ක් තියෙන බවටත් තොරතුරු ලැබිලා තියෙනවා කියලා අද දවසේ දිවයින පුවත්පත කියනවා. මේ වන විට අන්තවාදීන් 1000ක් මෙරට රහස්‍යගතව ක්‍රියාත්මක වන බව බුද්ධ සේවාවන් විසින් සොයාගෙන තිබේ. මේ නිසා ප්‍රථම වරට FSB බුද්ධ සේවාව විදේශ අන්තවාදී සංවිධාන සහ ඔවුන් ශ්‍රී ලංකාවේ අන්තවාදීන් සමග සමගතා පවත්වන ඇප් අඩවි ගැනද තොරතුරු මෙරටට සපයනු ඇත. මෙම විදේශ අන්තවාදී සංවිධාන නිරීක්ෂණ කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ හමුදාවට රහස් පොලිසිය හෝ බුද්ධ සේවාවන්ට නොමැත කියලා වැඩි දුරටත් අද දවසේ දෙවේන පුවත්පත වාර්තා කරනවා. අපේ රටේ බුද්ධ සේවාවන්ට සහාය වෙන්න මේ රුසියාව සූදානම් කියන කාරණාව තමයි අද දෙවේන පුවත්පත ඔය විදිහට වාර්තා කරන්නේ. අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයා සඳහන් කරපු කරුණක් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතත් වාර්තා කරන විශේෂයෙන්ම දැන් අන්තවාදය අපි දන්නවා ලෝකෙ පුරාම පැතිරිලා තියෙන අතර ශ්‍රී ලංකාවට සමීර තවත් අතකින් අර විදේශ රටවල් එල්ල කරන පහරක් තමයි මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වුණා කියලා පහුගිය කාලේ ලොකු චෝදනා තිබ්බ. හැබැයි ගත වෙච්ච අවුරුදු 4 එච්චර ලොකු චෝදනාවන් එල්ල වෙලා තිබ්බේ නැහැ. කෙසේ වෙතත් දැන් ආයි චෝදනා එල්ල වෙන්න පටන් අරන් ඒ චෝදනාවලට මුහුණ දෙන හැටි ගැන අද සිලෝන් ටුඩේ පුවත්පතට රියාඩ් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාවක් මේ විදිහට ලියලා තිනවා. WK ප්‍රසාද් මංජු රියාඩ් අඩ්මිරාල් ඩොක්ටර් වීරසේකර confident government ready to face any challenge at UNHRC ජගත් මානව හිමිකම් කවුන්සිලේදී එල්ල වෙන ඕනෑම අභියෝගයකට චෝදනාවකට මුහුණ දෙන්න සූදානම් කියලා එතුමන් සඳහන් කරනවා. Minister of Public Security Rear Admiral Dr. Sarath Veerasekara said the Sri Lanka Poduchana Peramuna government was more than capable of facing any kind of charge leveled against the country during the next United Nations Human Rights Council session in March. මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ මීළඟ සැසිවාරයේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය එල්ල වෙන ඕනෑම චෝදනාවකට අභියෝගයකට නොබේව මුහුණ දෙන්න සූදානම් කියලා අමාත්‍යතුමන් වැඩි දුරටත් සඳහන් කරනවා. සමීර යුද්ධ කාලෙදිත් අපි දැක්ක අපේ රටේ වීරෝදාර සෙබළුන් රණවිරුවන් කොයි ආකාරයෙන් වෙහෙසක් මහන්සියක් දරුවද යුද්ධ ජයග්‍රහණය කරන්න විවිධ රටවල් වලින් බලපෑම් ආව. හැබැයි ඉතින් මේ බලපෑම් වලට නතු වෙන්නේ නැතුව යුද්ධ ජයග්‍රහණය කරන්න අපිට හැකියාව ලැබුණා. අපේ රටේ අර සංවර්ධන යුද්ධෙත් අපි විශ්වාස කරනවා මේ අභියෝග වලට මුහුණ දීලා සාර්ථකව ජය ගන්න රටට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඇමතිවරුන්ට සමස්ත රටවැසියාටම හැකියාව ලැබෙයි කියලා ඒ ගැන විශ්වාසයක් අපිට තියෙනවා. ඇමතිතුමා ඒ ගැන සඳහන් කරලා තියෙනවා. මේ ජිනීවා ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරද්දී අපි දන්නවා මේ සමුළුව තියෙනවා කියලා කියනකොටම ඊට මාස කිහිපයකට කලින් තමයි මේ සඳහා සම්බන්ධ වෙන විවිධ අන්තවාදීන් ලෑස්ති වෙන්නේ. අපේ රටට වින කරන කණ්ඩායම් මේගොල්ලෝ ලොකු ෆයිල් හදාගෙන ලොකු වීඩියෝ හදාගෙන වොයිස් කට් හදාගෙන ඒගොල්ලෝ ලෑස්ති වෙනවා. ඉතින් අපේ සමහර තැන්වලදී අපේ කිසිම සූදානමක් තිබෙන්නේ නැහැ. නමුත් මෙවර ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න ලෑස්ති කියන කාරණේ මව්බිම් වාර්තා කරනවා. ජිනීවා සටනට ලංකාව කඳවුරු බඳී කියලයි මව්බිම් ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කියන්නේ. චීනය, රුසියාව, කිව්බාව, පාකිස්තානයේ ඉන්න අපේ පැත්තේ හයියට හිටගන්න කොටි හිතවාදීන්ගෙන් දැඩි පීඩනයක්. මේ අතරේ ක්‍රිකට් මැච් එකක් වගේ නේද මම කියන්නේ. ඇත්තරම කියන්නේ ඒ තරම් උණුසුම් මේ කාරණේ ගැන කතා කරද්දී අපි දන්නවා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මෙවර ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. සරත් වීරසේකර මහත්තයා කියනවා ලංකාවේ හමුදාව කිසිදු යුද අපරාධයක් කර නොමැති බවත් මානුෂීය මෙහෙයුමෙන් ත්‍රස්තවාදී ග්‍රහණයේ සිටි ජනතාව බේරාගෙන ලෝකයේ විශාලතම මානුෂීය මෙහෙයුම ලංකාවේ හමුදාව කරලා තියෙනවා. සාක්ෂි සහිතව ඔප්පු කරන්න ශ්‍රී ලංකා රජය සූදානම් කියලා කියනවා. ඒ වගේම අපිට මතකයි නජිත් උගත් පාඩම් හා සංවිධානය පිළිබඳ වාර්තාව, LRC වාර්තාව, ඒ වගේම පරණගම කොමිසමේ වාර්තාව ජිනීවා හිමිකම් කවුන්සිලයට මීට කලින් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. නමුත් අර දරුස්මාන් කමිටුව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් මේ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. කෙසේ නමුත් මෙවර මාර්තු මාසයේ පවත්වන්න නියමිත මානව හිමිකම් කවුන්සිලයේදී LRC වාර්තාව සහ පරණගම කොමිසමේ වාර්තා මේ සියල්ලක්ම ඉදිරිපත් කරන්න ලංකා රජය බලාපොරොත්තු වෙනවා. සැලසුම් සහගතව වැඩ කරනවා. ඒ ගැන අද මව්බිම මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. රට වෙනුවෙන් තමයි මේ සියල්ලක්ම කරන්නේ. අපි තවත් තොරතුරු කියන්න සූදානම් විරාමයෙන් පස්සේ.
වෙලා උදේ 6:38 වෙනකොට ඔබ එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි බලමින් හිටියේ. දැන් මේ දවස්වල සමීර මේ විශේෂයෙන්ම අපි දැක්ක සමාජ මාධ්‍යවලත් විවිධ කටකතා නිර්මාණය වෙලා තියෙනවා. කැබිනට්ටුව සංශෝධනය කරන්න සූදානමින් ඉන්නවා රජය. හැබැයි මේ කතාව බොරුවක් කියලා අද දවසේ Sunday Observer පුවත්පත සඳහන් කරනවා. කැබිනට් reshuffle rumors debunked. The government yesterday dismissed rumors of cabinet reshuffle in the new year, saying the ministers needed more time to show performance in their allocated subjects. විශේෂයෙන්ම දැන් මේ කැබිනට් සංශෝධනය කරන කලින් ටිකක් හිතන්න ඕනේ මේ ඇමතිවරු පත් වෙලා අවුරුද්දක්වත් ගිහින් නැහැ කියන කාරණාව. ඉතින් ඒ නිසා අඩුම තරමේ ඇමතිවරුන්ට වැඩ කළා වැඩ පෙන්වන්න අවුරුද්දක් හරි තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා කැබිනට්ටුව සංශෝධනය කරනවා කියන කතා ඒ කටකතා බොරු කියලා රජයේ පාර්ශවයේ සඳහන් කරනවා. මේ කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකතුමන් උදේ ගම්මන්පිල මහත්මයා සඳහන් කරන කාරණාවක් තමයි Sunday Observer පුවත්පත සඳහන් කරන්නේ. මේ ඇමතිවරුන්ට ඒ කටයුතු කරගෙන යන්නට කාලය අවශ්‍යයි සැලසුමක් විදිහට. විශේෂයෙන්ම දැන් විවිධ ඇමතිවරුන් ඔවුන්ගේ අමාත්‍යාංශවල අපි දකිනවා සැලසුම් ක්‍රියාත්මක කරනවා. බතික් අමාත්‍යතුමා අපි දැක්කා දයාසිරි ජයසේකර මහත්මයා දැන් රජයේ සේවකයන්ට විශේෂයෙන්ම ඉල්ලීමක් කළා. එතුමන් සිකුරාදා දවසේදී පුළුවන් නම් රටේ මේ දේශීය රිදිපිලි කර්මාන්තේ නංවන්න බතික් ඇඳුමක් අඳින්න කියලා. ඉතින් ඔය වගේ විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ප්‍රතිඵල ලැබෙන්න කාලයක් අවශ්‍යයි. ඒ හින්දා කැබිනට්ටුව දැම්ම සංශෝධනය කරන්න නැහැ කියන කාරණාව රජය මතු කරනවා. ඔය අතරදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා අපි දැක්කා පහුගිය සතියේදී අපේ රටේ අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා ඉදි වෙන පාලම නව කැලණි පාලම නිරීක්ෂණය කිරීමේ කටයුතු වලට එකතු වෙනවා. කේබල් මගින් තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. විශේෂ ඉදි කිරීමේ කටයුතු දැන් සිද්ධ වෙනවා. මන්තිරු 6කින් යුක්තවයි ඉදි කරන්නේ. ඒ නිරීක්ෂණය කරන්න ගිය ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා අද දවසේ Sunday Observer පුවත්පත. Highway Minister Johnston Fernando inspects construction work of Sri Lanka's first ever high-tech cable stayed bridge last week. මේ පසුගිය සතියේදී මේ පාලම නිරීක්ෂණය කළා. අධීර දෙකකින් ක්‍රියාත්මකයි. පළමු අධීර විශේෂයෙන්ම රුපියල් මිලියන 31,593ක වියදමින් ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි අධීර රුපියල් මිලියන 9,896කින් ක්‍රියාත්මකයි. කොහොම වුණත් ජූලි මාසයේදී මේ පාලම ජනතා අයිතියට පැවරෙන බව තමයි අද Sunday Observer පුවත්පත සඳහන් කරන්නේ. මෙහි වැඩ ඉදිකිරීමේ කටයුතු 2014 වසරේ එවක ජනාධිපති විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ තමයි ඉදිකිරීම ආරම්භ වුණේ. පාලමේ වැඩ කටයුතු ඉබේ ගමනින් ක්‍රියාත්මක වුණේ. දැන් වේගවත් වෙලා ඔබට පෑලිය ගොඩට යනවා නම් හයිවේ එකට ඒ පිවිසුමට ළඟා වෙනවා නම් හිතා ගන්නවත් බැරි පරිසරයක් දැන් මේ දවස්වල මැවිලා තියෙනවා. එහින් මෙහින් යන පාරවල් සමීර හිතා ගන්නවත් බෑ කොහොම ඉදි කළාද කියලා. හැබැයි මේ දේවල් ඉදි වෙනවා. රටේ සංවර්ධනයේ නැවතිලා තිබ්බා. හැබැයි දැන් සංවර්ධනයේ නැවතත් පටන් අරන් තියෙනවා. මේ පාලම ජූලි මාසයේදී විවෘත කරන්නට නියමිතයි. ඔව් ඉතින් මේ අතරේ අද වාර්තා කරනවා අරුණ පුවත්පත මාස 10ට හම්බන්තොටින් වාහන ලක්ෂ 4ක් ප්‍රතිඅපනයනය කරලා තියෙනවා කියලා. ඉතින් මේ සියලු දත්තත් එක්ක අපේ රජයට ලබා ගන්න තිබුණු ආදායමක් නමුත් දැන් මේක පෞද්ගලික සමාගමකට තමයි අයිති. කෙසේ නමුත් අද වාර්තා කරනවා COVID-19 වෛරස් ව්‍යාපෘතිය ආරම්භයේ ඉඳලා දෙසැම්බර් මාස අවසානයේ දක්වා හම්බන්තොට වරායෙන් මොටර රථ ලක්ෂ 4ක් ප්‍රතිඅපනයනය කරලා තියෙනවා. රජිත් මේකයි වැඩේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. නමුත් ඔවුන්ගේ වරාය ඉඩ නැහැ. මේවා ගාල් කරන්න. ඒ නිසා ලංකාවට එවනවා. ලංකාවට එවලා ලංකාවෙන් තමයි ප්‍රතිඅපනයනය කරන්නේ. සමහර රටවල් වලට මේ සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් දැවැන්ත ආදායමක් උපයා ගන්න හැකියාව ලැබිලා තියෙනවා මේත් එක්කම කියලා අද මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එනවා. මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත දීර්ඝ විස්තරයක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් හොඳ වැඩක්. අපි බලමු ඉදිරියට මේ කටයුතු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. සම්පූර්ණයෙන්ම මේවා රජයට ගන්න තිබුණු ආදායම් කෙසේ නමුත් දැන් පෞද්ගලික සමාගමකට අයිති. අපි ඒ ගැනත් ඔබට මතක් කරන්න ඕනි. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම කියනවා විදුලි බලාගාර ප්‍රශ්නෙට ජනපති කොමිසමක් කියලායි වාර්තා කරන්නේ. විදුලි බලාගාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියන්නේ පහුගිය අවුරුදු ගණනාවටම විදුලි බලාගාරයක් ඉදි වෙලා නැහැ. පහුගිය අවුරුදු 5 තුලම ගත්තාම ඉතින් ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගන්න පෙර විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාද වීම පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලති ජනපති විමර්ශන කොමිසමක් පත් කරන්න කියලා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කමිෂමේ සේවකයන් ඉල්ලීමක් කරනවා 2011 ඉඳලා මහජන උපයෝගීතා කමිෂන් සභාව මෙරට විදුලි කර්මාන්තයේ නියාමක ආයතනයේ විදිහට විදුලි ජනන සැලසුම් මෙරට සහ විශේෂයෙන්ම රටේ බලශක්ති ප්‍රතිපත්තීන්ට අනුව අනුමත කළ 2015 ඉඳලා 2021 වෙනකන් කිසිම විදුලි බලාගාරයක් පද්ධතියට එකතු වෙලා නැහැ. ඉතින් මේවා යට කවුද ඉන්නේ? මේ විදුලි බලාගාර වෙනුවට හදිසි විදුලි මිලදී ගැනීම සඳහා යම් යම් පාර්ශ්ව විසින් විදුලි බලාගාර ඉදිකිරීමේ කූට උපක්‍රම මගින් ප්‍රමාද කරනවා කියලත් සැකයක් මතුවලා තියෙනවා. මේවා යට කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් හොයන්න ඕනි. ඒ ගැන හොයලා බලලා මේවා මේ බලශක්ති ප්‍රතිපත්තීන්ට අනුව ඇයි විදුලි බලාගාර ඉදිකරන්න මේ ජාතික විදුලි බල පද්ධතියට රාජ්‍ය අනුග්‍රහයත් එක්ක විදුලි බලාගාර එකතු කරන්න එහෙම නැත්නම් වෙනත් මේ දේවල් වලට ගිහිල්ලා ප්‍රතිකර්ම වලට ගිහිල්ලා වෙනත් කාරණා මගින් විදුලි අපි දැක්ක සුළං විදුලි බලාගාරය ඉදි වෙනවා. ඒ වගේ දේවල් වලට ඇයි යන්න බැරුණේ කියලා හොයලා බලන්න කියලායි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ අතර අපිට මතකයි ඩලස් සලහප්පෙරුම් මහත්තයා කිව්ව පාර්ලිමේන්තුවේදී මාෆියාවක් තියෙනවා පෞද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලදී ගන්න යම් ආකාරයකින් සහයෝගය ලබා දෙන පිරිස් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා කියලා ඩලස් සලහප්පෙරුම් මහත්තයා කිව්වා. අපිට මතකයි. ඉතින් මේවා එළියට එන්න ඕනි. එහෙම නැත්නම් රටක් විදිහට අපිට කවදාවත් ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ හොර මගඩි එක්ක තමයි අපිට රස්යාදු වෙන්න සිද්ධ වෙන්නේ. මේ අතරේ මේ රස්යාදු ගැන කතා කරද්දී අද අරුණ පත්තරේ කියනවා ජනතාව රස්යාදු කරන ආයතන වටලන්න වෙස්වලාගත් කණ්ඩායමක් කියලා. ඒ අනුව ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා දෙස මේගොල්ලෝ වැඩි බැල්මක් හෙලන්න සූදානම් කියලායි වාර්තා කරන්නේ. ඉතාමත් හොඳ වැඩක්. මෙතනට එකතු වුණා නම් හොඳයි. පළාත් සභා කියන කාරණයත් පළාත් සභා දැනට අක්‍රියව තියෙන හින්දා ප්‍රශ්නයක් නැහැ. කෙසේ නමුත් පළාත් සභා බලාත්මක වුණාම ඡන්දයක් තියලා මේවට තේරුණාම දේශපාලඥයන් ඒ වගේම නිලධාරීන් ආවහම ඒ සම්බන්ධයෙන්ුත් හොයලා බලන්න මේ වෙස්වලාගත් කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා නම් ඉතාමත් හොඳයි. එහෙම නැත්නම් තමයි ජනතාව මේ විදිහට දැවැන්ත රස්යාදුවන් වලට ලක් වෙන්නේ. මේ ප්‍රාදේශීය සභා වලට ගිහාම වැඩක් කරගන්න, ඒ වගේම නගර සභා වලට ගිහාම, මහනගර සභා වලට ගිහාම මිනිස්සු දවස් ගාණක් රස්යාදු වෙලා වැඩේ කරගන්නත් විදිහක් නැතුව ආපහු වෙනවා. ඒ වගේමයි සමහර ආයතන, රාජ්‍ය ආයතන අපි දැක්කා RMV එක වගේ තැන් නේද? මේවා රස්යාදු වුණු තැන් මිනිස්සු දැන් ඒවා වෙනස් කරන්න පටන් අරගෙන තියෙනවා. තව ඉස්සර අපි කියන්නම් ඔබට විරාමයෙන් පස්සේ අපි වෙලාව බලමු. ඔබනවතත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ. සමීර විවිධ තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ අතරේ විශේෂයෙන්ම අපි දන්නවා අර සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, ETF, PF පිළිබඳව බොහෝ වෙලාවට පෞද්ගලික අංශයේ බොහෝ දෙනෙකු උනන්දුයි. සමහර වෙලාවට නම වැරදි, නැත්නම් අංකේ වැරදි. දැන් මේ දේවල් ඉස්සරහට සිද්ධ නොවෙන්න හැඳුනුම්පත් අංකය පාවිච්චි කරන්න සූදානම් කියලා තියෙනවා. EPF සමාජිකත්වයේ සඳහා හැඳුනුම්පත් අංකය පාවිච්චි කරන්න ඉදිරියේදී සූදානම්. මේ ගැන අද දවසේ දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන දිවයින සිරස්තලයක් විදිහට ලියනවා අනුර බාලසූරිය මේ පුවත ලියන්නේ. EPF සමාජිකත්වයට හැඳුනුම්පත් අංකයේ යොදයි සේවක අර්ථ සාධක අරමුදල් අංකයේ ලෙස ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් අංකය යොදා ගැනීමට කටයුතු කරන බව කම්කරු ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහත්තයා කිව්වා කියලා අද දවසේ දිවයින පුවත්පත කියනවා. මේ සඳහා අවශ්‍ය කටයුතු කිරීම නීති කෙටුම්පත් අංශය වෙත බහර දී ඇති බව ඇමතිවරයා සඳහන් කළා. සේවක අර්ථ සාධක අරමුදල් අංකයේ ලෙස ජාතික හැඳුනුම්පත් අංකයේ යෙදීම මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙමකින් අර්ථ සාධක අරමුදලට දායක වන සමාජිකයන් හඳුනා ගැනීම පහසු වන අතර මේ සමාජිකයාටද වඩා පහසු ක්‍රමයක් වන යුතු බව ඇමතිවරයා සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන ලෝකේ බොහෝ රටවල් මේ හැඳුනුම්පත් අංකයේ ඔස්සේ විවිධ තොරතුරු ගබඩා කරලා තියෙනවා. විවිධ ආයතන වලට ගියාම හරිම පහසුයි මේ හැඳුනුම්පත් අංකයේ යොදාගෙන මේ දේවල් සිද්ධ කරන එක. ඉතින් මේ දේ අපේ රටෙත් ඉදිරියේදී සිද්ධ කරන්න නියමිතයි කියලා අද දිවයින ওই විදිහට කියනවා. ඔව් අර අලුත් හැඳුනුම්පතක් ගැන අපි කතා කර ඉන්නවා අවුරුදු ගානක ඉඳලා. ඒකේ නේද තියෙනවා අපේ ලේ වර්ගය මොකද්ද හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ හැඳුනුම්පත කොයි කාලෙකදී අපි රටේ ජනතාව සියලු දෙනාටම ලබා දෙයිද කියන එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කෙසේ නමුත් ඉපදෙනකොටම ID නම්බර් එකක් දෙන්න යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. අලුත් ව්‍යවස්ථාවට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. අද මව්බිම වාර්තා කරන්නේ ඉපදෙනකොටම ID නම්බර් එකක් දෙන්න යෝජනාවක් කියලායි කියන්නේ. මේ යෝජනාව අරන් ඇවිල්ලා තියෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත් ව්‍යවස්ථාවට අපි බලමු මේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙයිද කියලා.
ඒ අනුව පහසුකම් ගණනාවක් මෙමගින් රටේ මහජනතාවට ලබා දෙන්න හැකියාවක් ලැබෙයි කියන විශ්වාසය තමයි මෙතන තියෙන්නේ. මේත් එක්ක අපි යනවා පාසල් ආරම්භ කරන්න සූදානම්. අද සිළුමිණ වාර්තා කරනවා නවක සිසුන්ගේ පන්ති පෙබරවාරි 15 වෙනිදා ආරම්භයි කියලා සුභාෂ්විනී ජයරත්න ලියනවා. ජාතික පාසල්වල 2021 වසර සඳහා පළමු ශ්‍රේණියේ නවක සිසුන්ගේ පන්ති ආරම්භ කිරීම පෙබරවාරි 15 වෙනිදාට යොදලා තියෙනවා. ඒ වගේම 11 වෙනිදා ඉඳලා ආරම්භ කරන පාසල් වලට සිසුන් ගෙන්වා ගන්නා පිළිවෙල තීරණය කිරීමේ වගකීම අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට බලය පවරලා තියෙනවා කියලා අධ්‍යාපන ලේකම් කපිල සී පෙරේරා මහත්තයා කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ විදිහට වාර්තා කරද්දී අපි අරුණට යනවා. අරුණට ගියාම අරුණ කියනවා 6-13 ශ්‍රේණියේ සිසුවියන්ට සනීප ආරක්ෂක තුවා නොමිලේ කියලා ඒ අනුව වාර්තා කරන්නේ. උදේජී වේකනායක ලියන්නේ මේ කතාව පහුගිය මැතිවරණයේදීත් එළියට ආපු දෙයක්. දිවයින පුරා පාසල්වල 6 ශ්‍රේණී ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ 12කට අධික ශිෂ්‍යාවන් සඳහා මේ ආකාරයෙන් සනීප ආරක්ෂක තුවාල ලබා දීමේ කටයුත්තක් නොමිලේ තමයි මේ දේ සිද්ධ කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු කළ සමීක්ෂණයකදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙනවා. ඉතින් මේ තීරණය අරගෙන තියෙනවා කියලා දැන්ට අද අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රය පිළිබඳව කතා කරද්දී රටේ මේ ගොඩක් අයට බලාපොරොත්තු තියෙනවා කැම්පස් එකට යන්න. හැබැයි ගන්න ප්‍රමාණයේ මදි අඩුපාඩුවක් තියෙනවා. ඉතින් ඒක වැඩි කරන්න ඕනි කියලා කාලෙක ඉඳලා කිව්වා. අද සිළුමිණ කියනවා වසරකට තවත් 25000කට සරසවි වරම් කියලායි ඒ අනුව වාර්තා කරන්නේ. කැම්පස් එකට යන්න ඉන්න අයට සුබ සිහින මේ ප්‍රවෘත්තියත් එක්ක තියාගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි සමීර, අපි මේ ප්‍රවෘත්තියත් එක්කම සූදානම් වෙන්නේ අද කාටුන් බලන්න. අපි සිලෝන් ටුඩේ පුවත්පතට MD වීරරත්න අදින කාටුනේ බලමු. දැන් මේ අවුරුද්ද ගැන තමයි මේ කාටුනෙන් ඇඳලා තියෙන්නේ. බලන්න ඔබට හැකියාව තියෙනවා සිලෝන් ටුඩේ පුවත්පතට MD වීරරත්න අදින කාටුනේ බලන්න. 2020න් 2021ට පණිනවා මේ අපේ මිනිස්සු, අහිංසක අසරණ මිනිස්සු 20න් 21ට පණිනකොට කොරෝනාත් කරේ තියාගෙනම තමයි පනින්නේ. ඉතින් කොරෝනාත් එක්කම තමයි 2021 අවුරුද්දටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි පරිස්සමින් මුහුණ දෙන්න ඕනේ. කොරෝනා ගැන කතා කරද්දී දිවයිනේ අද තියෙන ප්‍රධාන කාටුනේ අපි බල්ලා එමු. දිවයිනේ මේ හරි ලස්සනට මේ කාටුනෙන් ලොකු පණිවිඩයක් ලබා දෙනවා. ඔබ බලන්න මෙන්න 2021 මේ එක බිඳුවක් කොරෝනා වෛරසය විදිහට ඇඳලා තියෙනවා. ඉතින් හතර වටෙන්ම මේ සඳහා මේ වෛරසයට එන්නත් හොයාගන්නවා. මේ වෛරසයේදී ඔන්න තව අපිට ටිකක් ළඟ හුරු පුරුදු බෙහෙතක් වගේ දෙයක් පැණිය පැණි බෝතලේ මේ තියෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ පැණි බෝතලේ. දැන් බලන්න එන්නත් ඔක්කොම හරි විදිහට මේ එන්නත් කරනවා හරි පැත්තෙන්. පැණිය තියෙන්නේ බෝතලේ අනිත් පැත්තේ. හරිද? පැණිය හරියට ලබා දෙන්න තාමත් අවසරයක් හම්බ වෙලා නැහැ. ඉතින් පැණි බෝතලේ ඔන්න අනිත් පැත්ත ගහලා තමයි මේ වෛරසය කියන එකට තියෙන්නේ. ඉතින් ඒ සඳහා යම් ආකාරයක සැලසුම් එහෙම නැත්නම් ඒ සඳහා පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලාත් අපිට පහුගිය සතියේ දැනගන්න ලැබුණා. අපි තවත් කාටුනයක් බලමු. අසංග ඉන්දුනිල්ගේ කාටුනයක් තියෙනවා. ඊට කලින් අපි බලමු සමීර අද දවසේ සන්ඩේ මෝනිං පුවත්පතට අඳින කාටුනේ. සන්ඩේ මෝනිං පොත්පතට අඳින කාටුනෙන් අපිට පුළුවන් මේ වෛරස් වලට එරෙහිව මේ ෆුට්බෝල් තරගයක්ද කොහෙද කවුද පහර දෙන්න ඉන්නේ කියලා බලන්න. මේ අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක් ඉන්නේ. ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන් කියන ෆුට්බෝලෙන් තමයි ඔය දැන් පහර දෙන්න ඉන්නේ. හැබැයි ඉතින් මේ ප්‍රොවින්ෂල් කවුන්සිල් කියන බෝලින් පහර දෙන්න හැකියාවක් නැහැ වගේ තමයි අපිට පේන්නේ. අර රැකවල්ලා තියෙනවා මේ කොරෝනා වෛරස් දිගට පේලියට ඉන්නවා මේ බෝලෙට. අර දැල වෙත ළඟා වෙන්න අවස්ථාවක් නැහැ. දැල රකින්නත් එක්කෙනෙක් ඉන්නවා. දැලට ඉස්සරහින් 4 දෙනෙකුත් ඉන්නවා. මේ වෛරස් තමයි හැමතැනම. මේ හින්දා වෛරස් හින්දා පළාත් සභා මැතිවරණේ තියාගන්න තාමත් හැකියාවක් නැහැ කියන කාරණාව සන්ඩේ මෝනිං කාටුනෙන් අද දවසේ ওই විදිහට හැඳලා තියෙනවා. සමහර පළාත් සභාවල හිටපු අයත් වෛරස් තමයි. ඉතින් ජනතාව දන්නවා නේද? මේ ඇඳුම් සූට් සුදු ඇඳුම් ඔක්කොම මහගෙන හිටිය ඡන්දේ තියයි කියලා. කෙසේ නමුත් ජාතික සංවිධානය වගේම භික්ෂුන් වහන්සේලා ඡන්දේ තියන්න එපා කිව්වා. පක්ෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වෙලා තිබුණා. කෙසේ නමුත් දැන් ආපහු ඡන්දේ තියනවද නැද්ද ළඟදීද තියන්නේ කිසිම තීරණයක් නැහැ. ඒ ගැන ඉදිරියේදී කියන්න පුළුවන් වෙයි. අපි කෙටි කාටුන් බලමු. මුල් පිටුවල තියෙන දේශයේ අද ඇඳලා තියෙන අසංක ඉඳුනිල් සොරිස කාටුන් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. දේශපාලඥයෙක් ඉන්නවා, සාමාන්‍ය වැසියෙක් ඉන්නවා. රිෂාඩ්ට හිටවන්න තරම් පැල වන සංරක්ෂණයේ නැහැලු. හැබැයි කපන්න තරම් ගස් ඕනවටත් වඩා තිබුණා කියලා මහජනතාව කියලා තියෙනවා. කපන්න ඕන තරම් තිබුණා, හිටවන්න පැල නැහැලු කියලයි සොරිසට ඔන්න කියලා තියෙන්නේ. අපි තෝරගන්න සූදානම් අද අරුණ පුවත්පත සති අග අරුණ පුවත්පතේ කාටුනේ බලන්න මේ දෙන්නව අඳුරගන්න පුළුවන්ද කියලා.
අර මේ සමීර මේ කතාව ගැන කියනකොට මේ සජිත් මෙතින් හුරේරා කාටුනේ සමීර. ඔව් මේ ඉන්නේ හිටපු ජනාධිපතිතුමා වගේ පේන විදිහට එතුමා තමයි ඉන්නේ. ඇත්තටම කියනවා නම් කෙලින්ම කියමු. හුරේරා ඉන්නවා, එතුමා ඉන්නවා. පළාත් සභා නාම යෝජනා වංචා කළොත් ශ්‍රී ලංකාවේ වෙනම තරඟ කරනවා. ඔය අන්තිම ලාස්ට් ෆයිනල් අනතුරු ඇගවීමද සර් කියලා තියෙනවා. පළාත් සභා නාම යෝජනා වංචා කළොත් ශ්‍රී ලංකාවේ වෙනම තරඟ කරනවලු. ඔය අන්තිම ලාස්ට් ෆයිනල් අනතුරු ඇගවීමද කියලා අහනවා. එතුමා කියනවා අන්තිම ෆයිනල්ද කියලා හිතා ගන්න බැරුවයි හුරේරට ඉන්නේ. සජිත් මහත්තයා ඉන්න තවත් කාටුනයක් තිබාද සති අග අරුණ පුවත්පතේ අපි බලමු ඒ කාටුනේ හසන්ත විජේනායකමයි මේ කාටුනේ අඳින්නේ. සජිත් මහත්තයා මේ දුරදක්නයක් තියාගෙන බලනවා. මොකක් ගැනද බලන්නේ? 2025 ජනාධිපතිවරණය ගැන. හැබැයි ඉතින් ජනාධිපතිවරණය එක පැත්තක එතුමා බලන් ඉන්නේ, තව පැත්තක ඔය අතරේ රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා වගේ කෙනෙක් එතුමාගේ අමුඩේ අන්දනවා වගේ තමයි අපිට පේන්නේ. අමුඩේ ගහනවා කියලා තමයි කියන්න වෙන්නේ. රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා වගේ කෙනෙක් අමුඩේ ගහන අතරේ සජිත් මහත්තයා ඔන්න දැන් දුරදක්නකින් බලන් ඉන්නවා. ජනාධිපතිවරණයට යන පාර වෙන පැත්තක, එතුමා බලන්නේ තව පැත්තක්. අමුඩ ලේන්සුව ගහලා එම ලෑස්ති වෙනවා 2025 තව කාල තියෙනවා. නමුත් දැන් ඉඳලම ඒගොල්ලෝ ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරනවා කියලා වගේ දෙයක් තමයි ඔය කාටුන් එකෙන් පේන්න තියෙන්නේ. මේ අතරේ අපි ඊළඟ කාටුන් එක නෑ අපි කවිය බලමු නේද අවසාන වශයෙන්. වෙලාවත් එක්ක අපිට කවියට යන්න සිද්ධ වෙනවා. හිටිවණිය තියෙනවා. අනුරාධ හිරිපිටියගේ තමයි ලියන්නේ. වී මණ්ඩලේ ලොක්කෙක් කුට්ටිය හොයලා සතොසට දෙන්නැතුව මෝලට කත් ඇදලා මේ වගේ අයව අල්ලා නහයද විදලා කුඹුරට දාමු හාමුද නගුලක බැඳලා වී මණ්ඩලේ ලොක්කෙක් කුට්ටිය හොයලා සතොසට දෙන්නැතුව මෝලට කත් ඇදලා මේ වගේ අයව අල්ලා නහයද විදලා කුඹුරට දාමු හාමුද නගුලක බැඳලා කියලා ටොක්කක් ඇනලා තියෙනවා. මේ නිලධාරීන්ට අපි දැක්ක අර කෘෂිකර්මයේ හිටපු මේ නිලධාරීන් කරලා තියෙන ඒ වැඩේ නේද? සමීර කුඹුරට දාලා හාගමු කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් කුඹුරට දාලා හාන්න ඕනේ මේ වගේ කට්ටිය. ඉතින් අපි සූදානම් සමීර මේ කාටුනයත් එක්කම අදට වීකෙන්ඩ් සන්ෂයින් අවසන් කරන්න. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරපු තොරතුරු බොහොමයක් අපි ඔබට කිව්වා. සමීර අනිවාර්යෙන් ඔබට මේ ලැබුවා අලුත් අවුරුද්ද නිරෝගී සුබ අභියෝග වලට හොඳින් මුහුණ දෙන ජයග්‍රාහී වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට සමුගන්නවා. ජය වේවා ඔබට. ආයුබෝවන්.